ගරුතර ස්වාමීන් වහන්සේ මාගේ සිත කාමුක හැඟීම් වලට බරය. භාවනා කිරීමට යාමේදී මාගේ සිත විවිධ කාමුක අරමුණු කරා දිවයයි. සිත එකඟ කරගත නොහැක. ඒ සඳහා ඉන්ද්‍රිය භාවනාව කළ යුතු බව ඔබ වහන්සේගේ දේශනා තුළ සඳහන්ව ඇත. එම ඉන්ද්‍රිය භාවනාව කෙටියෙන් පහදා දෙන්න. කාම අදහස් වලින් හිත පෙළෙනකොට භාවනා කර ගැනීමට අමාරුයි. එතන මේ වගේ අවස්ථාවක් තුළ සංසිඳවා ගැනීම පළමුව සිද්ධ කර ගන්න ඕනේ. භාවනාව සිද්ධ කර ගැනීමට සමතේ අවශ්‍යයි කියන්නේ ඒකයි. සමතේ කියන්නේ නීවරණ සමත කර ගැනීම. නීවරණ සමත වෙනකොටයි සමත කියන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ සමත වුණා නම් මේකට කියනවා සමත කියලා. ධානය කියන්නේ සමත ලබාගෙන ඉන් එහාට තිබෙන්නා වූ සමත භාවනා කොටාපය. සමතය කියන එක අවශ්‍යයි විදර්ශනාවට. එහෙනම් කාමච්ඡන්දේ ව්‍යාපාදේ කියන මේ දෙක තමයි අපි අවිජ්ජා දෝමනස්ස කියලා හඳුන්වන්නේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ආදි වශයෙන් සතර සතිපට්ඨානයේ විග්‍රහ කිරීමේදී සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අවිජ්ජා දෝමනස්ස කියන දැඩි ලෝභය සහ දොම්නස දුරු කර ගැනීමට කළ යුතු වැඩ පිළිවෙල තමයි කායානුපස්සනාව. දැන් හොඳින් තේරුම් ගන්න ඕනේ මේ කායානුපස්සනාව කියලා කියනකොට ඒ වගේ සතර සතිපට්ඨානයේ කියනකොට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර අනුපස්සනාවන් විග්‍රහ කරනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරන එක්තරා පහසු ක්‍රමයක් තියෙනවා. ඊට පෙරත් අපි දැනුම් දෙයක් තියෙනවා. එකක් වඩන්නේ තුනක් වැඩි. තුනක් වඩන්නේ හතරක් වැඩි. හතරක් වැඩෙන්නේ හතක් වැඩි. හතක් වැඩෙන්නේ දෙකක් වැඩි. මේ එක්තරා දහම් ගැටලුවක්. මේක කුමද්ද කියලා විග්‍රහ කරනවා. එකක් වඩන්නේ කියන්නේ එකම ඉන්ද්‍රිය භාවනාව. එකම ඉන්ද්‍රිය භාවනාව වඩනකොට තුනක් වැඩෙනවා කිව්වේ ත්‍රිවිධ සුචරිතය. කාය සුචරිතය, වාග් සුචරිතය, මනෝ සුචරිතය. අන්නේ තුනක් වැඩෙනකොට හතරක් වැඩෙනවා කිව්වේ සතර සතිපට්ඨානයි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. හතරක් වඩනකොට හතක් වැඩෙනවා කිව්වේ සත්‍ය බොජ්ජංග. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය කියන මේ බොජ්ජංග භාවනා. ඒතර බොජ්ජංග භාවනා වැඩනකොට හතක් වැඩනකොට දෙකක් වෙන්නවා කිව්වේ විද්‍යා විමුක්ති කියන ප්‍රතිඵලයි. විද්‍යා ඥානය කියලා කිව්වේ මාර්ගය පූර්ණ වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලබන්නා නොන නැගෙනවා. ඒ වගේම නොන නැගෙනකොට එතනින් ප්‍රතිඵලයේ වශයෙන් ඵලය ලැබෙනවා, මාර්ගඵල අවබෝධය ලැබෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ භාවනා ක්‍රමෙ පෙන්ලා දෙන්නේ. එකක් වැඩිම මුල් කරලා පෙන්නනවා. එකක් වැඩිම කියන්නේ මේ ඉන්ද්‍රිය භාවනා පහසුම ක්‍රමය. ඉතින් ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි පෙන්නනකොට එක්තරා දේශනාවක් තියෙනවා. පරාසරිය කියන බ්‍රාහ්මණ ගුරුවරයෙක් හිටියා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ඒ පරාසරිය කියන බ්‍රාහ්මණ ගුරුවරයා තමන්ගේ ගෝලයෙන්ට කියා දෙනවා ඉන්ද්‍රිය භාවනාව. ඇස තියෙද්දි අන්ධයෙක් වාගේ ඉන්න. කන තියෙද්දි බිහිරෙක් වාගේ ඉන්න. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවා. මේ පරාසරිය බ්‍රාහ්මණගේ එක්තරා ගෝලයෙක් බුදුරජාණන් වහන්සේලාට ඇවිදilla අහනවා. බෞද්ධ ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකින්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවාද කියලා මෙහෙම අහනවා. හරියට දැන් මොකක්ද එක්ක වාගේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතන බුදුරජාණන් වහන්සේ අහනවා ඔබට ඔබේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව කියා දීලා තියෙනවද? ස්වාමීනි කියා දීලා තියෙනවා. කොහොමද ඒ කියා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඒ ගෝලයාගේ පරාසරිය බ්‍රාහ්මණයා ගෝලයාගේ අහනකොට කියනවා ඇස තියෙද්දි අන්ධයෙක් වාගේ ඉන්න. කන තියෙද්දි බිහිරෙක් වාගේ ඉන්න. මෙන්න මේ විදිහට අපිට කියා දීලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ජාත්‍යාන්ත ಜಾති බදිර කියලා දෙගොල්ලක් ඉන්නවා. උපතින්ම අන්ධයි. උපතින්ම විහිරි. ඉතින් අන්ධයාටයි විහිරටයි අන්ධයා වාගේ විහිර වාගේ ඉන්නකොට ඒ වගේම ලැබෙනවා නම් මේ ඉන්ද්‍රිය භාවනාව. අන්ධයින්ටයි විහිරටයි හොඳට වැඩිලා තියෙන්න ඉබේ.
මේ තර්කානුකූල හේතු වැඩි ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුව ඒ පරාසරි බ්‍රාහ්මණයාගේ ගෝලයා බිම් බලාගෙන නිහඬව ඉන්නවා. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ එම ස්ථානයේ ඉර වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් කියන ආනන්ද මේ වරන්දක ගුරුවරයෙක් ගෝලයෙකුට ඉන්ද්‍රිය භාවනා කියලා දෙන හැටි කියලා. ඉතින් ඒ කියන කාරණේ විග්‍රහ කරා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න කාලයයි සුගතයන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න සුසු කාලයක් කියලා මේ ඉල්ලීමක් කළා. එහෙනම් ආනන්ද මේක අහගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව විග්‍රහ කළා. අපිට පාළියේ මේ අරගන්න ඕනේ මේ අදහසයි ඕනේ මොකද තේරුම් ගත යුත්තේ අදහස. ඒකයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් තෝරා ගන්න මේ ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි. බුදුරජාණන් වහන්සේ එකින් එක විග්‍රහ කරනවා. ඇස තියෙනවා. රූප පේනවා. හොඳට බලන්න පුළුවන්. ඒතර මේ ඇහෙන් රූප බලනකොට මොකද්ද ඇති වෙන්නේ? ප්‍රියමනාප රූප එනවා. ඇහැට අප්‍රියමනාප රූපත් මුණ ගැහෙනවා. ප්‍රියමනාප රූපත් මුණ ගැහෙනවා. එහෙනම් නුනුවණින් මෙනෙහි කරනකොට නැත්නම් ප්‍රඥාවෙන් තොරව ඒ ධම් ඒ වේදියා මෙනෙහි කරන්න ගියොත් එහෙම ඇලීමක් ඇති වෙනවා අර ඉෂ්ට ප්‍රිය අරමුණු වෙනකොට. අනිත්‍ය අප්‍රිය අරමුණට ගැටීමක් ඇති වෙනවා. අවිජ්ජා දෝමනස කියන දෙකයි මේ කියන්නේ. මෙන්න මේ දෙක ඇති වෙනවා. මේක ඇති වුණාට පස්සේ ලෝක සත්‍යයේ සිරිතක් තියෙනවා ඒ පසුපස හඹා යනවා. ඇලීමක් ආවොත් ඇලීම පසුපස යලි යලි වරනවා. යලි යලි ආස්වාද විඳිනවා. ඒවා වර්ණනා කරනවා. ඒවා පිළිබඳව යලි යලි බැලීමට කය මෙහෙයවනවා. ඇහැ නැත්නම් ඇහැ මෙහෙයවනවා. මෙන්න මේ විදිහට කරනකොට කවදාවත් ඇහැට ඉන්නා වූ රූපකාමී ඇහැ මුල් කරගෙන හටගන්න රූපකාමී නිසා යම් විඥානයක් හටගත්තා නම් අන්නේ විඥානයේ පිහිටලා වැඩෙනවා. වැඩෙන්නේ කොහෙද? කර්ම භවයේ. අත්ති උප්පත්ති භව, අත්ති කම්ම භව, අත්ති උප්පත්ති භව. භව දෙකක් විග්‍රහ වෙනවා. එකක් කර්ම භවයේ, එකක් උප්පත්ති භවයේ. අන්න කර්ම භවය කියන්නේ මොකද්ද? වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියන්නේ. මෙන්න මේ ස්කන්ධ හතරට කියනවා කර්ම භවය. මේ ස්කන්ධ කියන එකයි වේදනා සංඥා සංකාර විඥාන කියන මාත්‍රායි දෙකක්. මේවා හොඳින් තෝරා ගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඒ මොහොතේ හට ගන්නා වූ කුංචි මොහොතක්. ස්කන්ධය කියන එක ඊටරම් ගාක් විශාලයි. සීමා කරන්න බෑ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන හීන ප්‍රනීත දුර ළඟ. එතකොට ඔය ආකාරයේ රූපස්කන්ධයේ වේදනා ස්කන්ධයේ සංඥා ස්කන්ධයේ සංකාර ස්කන්ධයේ විඥාන ස්කන්ධය කියන ඔක්කොම ඔය විදිහට බලන්න ඕනේ. බලපුවම ස්කන්ධය සකස් වෙන්නේ ඔන්න ඔය කියන කාරණා සම්පීඩනය වෙලා. ඒතර මෙන්න මේ ආකාරයෙන් විඥාන ස්කන්ධය සකස් වෙන්නේ ඔය විදිහටයි. ඉතින් අතීතයේ යම්කිසි රූප බලලා ඔය විදිහට ආස්වාද සහගත ආස්වාද ජනක අදහස් ඇති කරගෙන ඒවා පිළිබඳව කය මෙහෙයවනවා නම් වචනේ මෙහෙයවනවා නම් හිත මෙහෙයවලා ඒක ආස්වාද වශයෙන් අසුරු කරනවා නම් හිතෙන් කයෙන් වචනින් මේ සංඛාර ගොඩනගනකොට පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය සිද්ධ වුණාම මොකද වෙන්නේ? අන්න ඒකේ ගොඩනගින මේ විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධය තුළ කර්ම බීජ නැත්නම් ඔය කියන්නා වූ කර්ම භවී පිහිටන්නා වූ කර්ම බීජයක් හැටියට ඔය කර්ම විඥාන පිහිටනවා. පිහිටලා වැඩෙනවා. ඒකට ආහාරය මොකද්ද? යලි යලි මනවදන රූප බල බලා ඒවා ගැන මනවදනසේ හිතමින් ඒවා ගැන මනවදන ආකාරයෙන් කතා කරමින් ඒ වගේම ඒවා ඇසුරු කරමින් ක්‍රියා කරමින් ඇහැ මෙහෙවලා ඒවා ඇසුරු කරමින් ඒ හිතන කියන කරන වැඩ පිළිවෙල නිසා ඒවා ආහාර කරගෙන තමයි විඥාන වැඩෙන්නේ. මේක එක්තරා සිද්ධාන්තයක්. සංඛාරපත්‍ය විඥානං කියන සිද්ධාන්තයෙන් ඔබ සිද්ධ වෙනවා. ඉතින් සංඛාරපත්‍ය විඥානං කියන එක දෙආකාරයි. එකක් පටිසන්ධි විඥානය හැදෙන තැන, අනික ප්‍රවෘත්ති විඥානය හැදෙන තැන. ප්‍රවෘත්ති විඥානය හැදෙන තැන කියන්නේ ඔන්න ඔය කියන කර්ම විඥානයි. සකස් වෙන හැටි. සංඛාර වුණාද අපි යමක් අරමුණු කරගෙන ප්‍රියමනාපයෙන් හිතනවා නම් කියනවා නම් කරනවා නම් අන්න ඒවා තමයි ඒ සංඛාර කියන්නේ. ඒ හේතු කොටගෙන ඒකට ගැලපෙන්නා විඥානය වැඩෙනවා. නැන රූප රාගය මුල් කරගත්ත රූප කාමයේ මුල් කරගත්ත විඥානය වැඩෙනවා. කාම විඥානය.
ඒ කාම විඥානයක් වැඩුණොත් මොකද වෙන්නේ? කාමයන්ගෙන් මිදෙන්න බෑ. ඊට පස්සේ කොච්චර හරි මොකද කරන්නේ? ඒ විඥානයේ අදහස් ඒවනවා. මතු කර දෙනවා. අපි ස්වභාවයෙන් අපි වචනයක් කියනවා මේ කාලේ යටිහිත කියලා එකක්. ඔය යටිහිත කියලා කියන්නේ මොකද්ද? ඔන්න ඔය කියන කර්ම විඥානයට. ඊ යටිහිතේ තියෙන අදහස් උඩු හිතට මතු වෙනවා කියලා අපි කතාවට කියනවා. උඩු හිත කියන්නේ හිතන ඒවා. හිතන හිතවිලි නැත්නම් සංකාර වලට තමයි අද මනෝ සංකාර වලට නැත්නම් ඒක තමයි අපි හිතවිලි වලට තමයි කිය උඩු හිත කියලා කියන්න පුරුදු වෙලා තියෙන්නේ. වචනයක් කියනකොට වචනයක් කියන්නේ ඉතලා කියන්න හිතනවා. හිතලා කතා කරනවා. කතා කරන වෙලාවෙදී ඒ වචනේ බලවත් වෙලා හිත බලවත් වෙලා හිතත් අනුව තමයි කතා පිට වෙන්නේ. ඒ වගේම ක්‍රියාත්මක වෙනවා. කය ක්‍රියාත්මක කරනකොට අපි ඉතෙල්ලා මෙහෙම කරන්න ඕන, අර එහෙම කරන්න ඕන, යන්න ඕනේ ගමනක් මෙහෙම හිතලා. ඊට පස්සේ ගමනේ යනවා. යනකොටත් හිත ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හිතන කියන කරන වැඩ පිළිවෙලට හිතවිලි ක්‍රියාත්මක වෙනකොට අපි උඩු හිත කියලාද මේකට මේ කාලේ කතා කරන්නේ ඔන්න ඔය සංඛාර වලට. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. කාය සංචේතනා, කාය සංඛාරා, වචී සංචේතනා, වචී සංඛාරා, මනෝ සංචේතනා, මනෝ සංඛාරා කිව්වේ අද ඔය උඩු හිත කියලා කතා කරන එකට. අද යටි හිත කියන්නේ මොකද්ද? ඔන්න ඔය කියන කර්ම විඥානය. එතකොට උඩු හිත යටි හිත කියලා මේ කොටස් දෙකකට වෙන් කළේ ඕකයි. අර යටි හිතේ තියෙන ඒවා අදහස් මතුවලා උඩු හිතට එනවා කියලා අද සාමාන්‍ය දල වශයෙන් මේ කාලික මනෝවිද්‍යාව කියන ලෞකික නැත්නම් නූතන මනෝවිද්‍යාව කියන එකකින් ඔය අදහස් දෙන්නේ ඔන්න ඔය ටිකට. මොකද්ද සිද්ධ වෙන්නේ? කර්ම විඥානීය පිළිදලා. ඒ වැඩිලා. ඒ කර්ම විඥානීය හැම වෙලෙම අදහස් දෙන්න පටන් ගන්නවා. ඒ දේවල් ඉල්ලලා. කර්ම විඥානික ආහාර ඉල්ලලා. ඒ ආහාර මොනවද? යලි යලි මනවඩ රූප බලන්නව පොළඹවනවා. ඒතකොට මනස එක්තෙන් කරගන්න බෑ, නිදහස් කරගන්න බෑ. ඒකක් යනයි ඔය කිව්වේ. ඒතර මොකද කරන්නේ? දැන් අපි එකක් කියනකොට මේක තේරුම් ගන්න ඕනේ. සුතමේ පඤ්ඤාවෙන් මේක අහන්න ඕනේ. චින්තාමේ පඤ්ඤාව ලැබෙන හැටි විතරම විග්‍රහ කරලා දෙනවා ඊළඟට. දැන් මොකද කරන්නේ? දැන් මේ සුතමේ පඤ්ඤාවෙන් තමයි සෝතාවදානීයවත් දැන් බණ අහනකොට සවන් දීගෙන ඉන්නවා. ඔක සෝතාවදානී. සම්පජානනා පඤ්ඤා සුතමේ ඥානං කියලා මේක මනසේ දකින්න නුවණට කියනවා සුතමේ ඥානයි. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. සංසුනාත සාදුකා මනසිකරවත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අහන්න හොඳට මෙනෙහි කරන්න කියලා වෙන්නේ. අන්න ඒක තමයි ඉස්සෙල්ලා කරන්න ඕනේ. මෙනෙහි කරනකොට තමයි සුතමේ ඥානෙ පහළ වෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි නිවන් දකින්න. ධර්ම අවබෝධය ලබන්න. දැන් හොඳට අහගෙන ඉන්න ඕනේ වෙන වැඩ නැතුව මේ කියන එක හොඳට තෝරා ගන්න. ඒතර මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් ඇහැට රූපයක් පේනකොට ඔන්න ඔය විදිහට ඇලීමක් එනවා. සමහරවිට අනිත්‍ය අප්‍රිය අරමුණක් එනවා. ඒතර මොකද වෙන්නේ? Taman ඇලුම් කරන දේට බාධකයක් එනවා. Taman ඇලුම් කරන දේ යම්තා බලවත්ද? ඒ බලවත් වෙච්ච තරමට ඒකට බාධක එනකොට ගැටෙනවා. හිතට දූෂිතාවයක් ඇති වෙනවා. දූෂිතාවයක් ඇති වුණාම හටගන්නේ ද්වේෂ විඥානය. අද රාග විඥාන හට ගන්නවා. විරුද්ධ දෙයක් ආව ද්වේෂ විඥානයක් හට ගන්නවා. අන්න ඒතර රාග විඥානයක් හටගත්තාම අවිද්‍යාව සාගතව නම් හටගත්තේ. ඒක කාමයේ මුල් කරගෙන කාමච්ඡන්දයක් හැදෙනවා. අර නීවරණයක් හැදෙන හැටි. කාමච්ඡන්ද නීවරණයක් වෙනවා. ඒතර දහම් වැහෙනවා. දහම් තෝරා ගන්න බැරුව යනවා. ඒතර මොකද කරන්නේ? අනික තමයි ද්වේෂ විඥානය. විරුද්ධ දෙයක් ආපුවාම ඒකට විරුද්ධව ගැටෙන මානසිකත්වය ඇති වෙනකොට ඒකෙන් හට ගන්නවා ද්වේෂ හිතක්. අන්න ඒකත් අර කියනවා කර්ම භවයේ පිහිටනවා. ඒ පිහිටපුවාම මේකට කියනවා ද්වේෂ විඥානයක් හටගන්නවා. ද්වේෂ විඥානය මොකද කරන්නේ? හැම වෙලෙම විරුද්ධ අදහස් එවනවා. ගැටෙන අදහස් එවනවා. අන්නේ අදහස් එනකොට අපිට හට ගන්නවා අවිජ්ජා දෝමනස්ස කිව්ව අවස්ථාව. නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඊළඟ නීවරණය හට ගන්නවා. මේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කියන නීවරණ දෙක හටගත්තොත් මේ ධර්මාවබෝධයේ විශාල බාධාවක්. සමාධියේ විශාල බාධාවක්. ওই දෙක තියෙනකන් සමාධි වඩන්න බෑ. ප්‍රඥාව වඩන්නත් බෑ. දෙකම බාධා වෙනවා තියෙන අවස්ථාවක වැඩින්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ඉන්ද්‍රිය භාවනාවේ මොකද කරන්නේ? ඔන්න ඔය කියනවා කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කියන්නේ. මේ නීවරණ දෙක දුරු කරගන්න මූලික පසුතලය හදලා දෙනවා. ඉස්සෙල්ලාම කරලා දෙන්නේ. එහෙනම් කොහොමද ඒක කරගන්නේ? දැන් අපි දැනගත්ත එක දෙයක්. මේ විඥානීය සකස් වුණ දෙයක්. සකස් වුණේ මොකක් නිසාද? ඇහෙන් රූපයක් බලලා නුනුවණින් මෙනෙහි කරලා. නැත්නම් ප්‍රඥාවෙන් තොරව අවිද්‍යාවසහගතව මෙනෙහි කරන්න ගිහිල්ලා. ඒ හේතුවෙන් හටගත්ත ඇලීම් සහ ගැටීම් සිත් දෙකක් හටගත්තා. කර්ම භාවයේ පිටව කර්ම විඥාන දෙකක්.
මෙන්න මේක හටගත්තාම මොකද වෙන්නේ? මේක පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නවයි හටගන්නේ. මොකද පටිච්ච සමුප්පන්නව හටගත්තා කියලා කියන්නේ යම් කිසි දෙයක් ප්‍රියමනාපයෙන් බැඳුනහම ඒ දැන් මනවදන රූපයකට ප්‍රියමනාපයෙන් බැඳුනහම ඒ මුල් කරගෙන ඒකෙන් උපදින දේ මොකද්ද? උපන්නේ විඥානය. එන විඥානයේ පටිච්ච සමුප්පන්නයි කියවන්න ඕකයි. ඒ වගේම මේක සංකතයක් වුණා. සංකතයක් කියන්නේ ඉතෙලා තිබුණේ නැහැ. හේතුවක් නිසා හටගත්තා. මොකද්ද හේතුව? ඇහෙන් රූපයක් බලලා අවිද්‍යාව සහගතව ඒක මෙනෙහි කරන්න ගිහිල්ලා ඒ හේතුවෙන් හටගත්ත කර්ම විඥානය අන්න හටගත්ත ක්‍රමී. පටිච්චසමුප්පන්නව සංකතයක් හටගත්තා. අන්න හටගත්ත ක්‍රමයක් තියෙනවා. දැන් මොකද්ද සංකතයේ? අර අපි කිව්ව විඥානි කර්ම විඥානය සංකතයක්. නාම සංකතයක්. දැන් සංකතයක් හටගත්තාම දැන් මොකද්ද සිද්ධ වුනේ? ඒ දැන් අපි බලන හැටියක් තියෙනවා දැන් මේක. අන්න දැන් බලනවා ක්‍රමී. ඇහෙන් රූපයක් පේනවා. ප්‍රියමනාපයෙන් නම් ඒ රූපේ ගත්තේ. ඒ රූපේ නිසා හටගත්තා වූ චක්කු විඥානය මුල් කරගෙන කර්ම විඥානය හටගත්තා. කාම සහගත දර්ශන කාමයේ මුල් කරගත්ත කර්ම විඥානයක් කර්ම භවයේ පිහිටියා. පිහිටලා ඉතින් ඕකට ආහාර දෙන ගානක වැඩෙනවා. පිහිටියේ වැඩුණේ කියන්නේ ඒකයි. පිහිටලා වැඩෙන්න පටන් ගන්නවා. වැඩෙන්න එක මෝරලා යලි ඒකට අවශ්‍ය කරන ආහාරය ඉඳලා අදහස් එවනවා. නැවත නැවත බලන්න පොළඹවනවා. සිතිවිලි ගොඩනගනවා. මේක මහා වදයක් වෙනවා. ඊට පස්සේ නොබලා ඉන්න බෑ. ඒක මහා විශාල ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. මොකද මේකට වෙන්නේ අපි පෙළෙන එකක් තමයි මේ නිපදවි විඥානයක් කියලා. පෙළෙන දෙයක් නිෂ්පාදනය කරපුවාම ඒකේ ප්‍රතිඵලයේ පෙළීම ලබා දෙන එක. ඇයි පෙළෙන්නේ? අපි ආසාවක් කියලා බලාපොරොත්තු වෙනා නම් කැමැත්තක් ගොඩ නැගුවා නම් පෙළෙන දෙයක්ම ගොඩ නැගිනවා මිසක් වෙන වැදගත් දෙයක් ගොඩ නැගින්නේ නැහැ. පෙළෙන්න හේතු වෙන දෙයක්මයි ගොඩ නැගින්නේ. එහෙනම් මේ පෙළෙන දෙයට කියනවා අනිත්‍ය දෙයක් ගොඩ නැගුණා කියලා. අනිත්‍යවයටපත් වෙන දෙයක් අනිත් පාටපත් වෙන දෙයක් ගොඩ නැගුණා. පෙළෙන දෙයක් ගොඩ නැගුණා. අට්ඨියති හරායති jigucchati කියලා කිව්වෙත් ඒකයි. පෙළෙනවාට කියන නම් ඔය. ඉතින් මෙන්න මේ අට්ඨියති හරායති jigucchati කියලා වචනෙන් අපි පෙන්නපු යමක් ඇද්ද? එහෙම එකක් තමයි මේ විඥානය කියලා ගොඩ නැගුණේ. කර්ම භවයේ පිට. දැන් මේක හොඳට තෝරා ගන්න ඕනේ. එහෙනම් ඇහෙන් රූපයක් බලලා ප්‍රියමනාප ඉතින් හිතන්න ගියොත් ඒ විදිහට ඒකට දැන දෙන්න ගියොත් ඒක යලි අසුර කරන්න ගියොත් ඔන්න ඔය જાතිය විඥානය තමයි කර්ම භවයේ පිටලා වැඩෙන්නේ. එහෙනම් ඒක මොකද්ද? පටිච්චසමුප්පන්නව හටගත්තු සංකතයක්. ඒ වගේ පෙළෙන එකක් හටගත්තේ. එතන පටන්ගෙන හිත පෙළනවා. පෙළපෙලා ඉල්ලනවා. යලි ලස්සන බලන්න පොළඹවනවා. ධර්ම මාර්ගයට බාධා පවනවනවා. ඒකේ ආදීනව දකින්න ඕනේ. දහම් මගට බාධකයි. ඒ වගේම මනස සමතුලිතව තියාගන්න පුළුවන් කමක් නැහැ. නොඒක ආකාරවන්නා වූ කාම අදහස් ඇති කරවන්න හේතු වෙනවා. මෙන්න මේ විශාල ආදීනව ගොඩක් ඇති වෙනවා. මේවා කල්පියා දැනගන්න ඕනේ. මේ ඇහෙන් රූපය බලන්න ගියාම ඒක සාමාන්‍ය දෙයක් කියලා අහක් කරන්න බෑ කිව්වේ ඒකයි. ඒක සත්‍ය හොඳට තෝරා ගන්න ඕනේ. මොනතරම් අපරාධයක් අපිට ඒක සිද්ධ කරනවද කියලා. ඉතින් මෙන්න මෙහෙම ඉස්සරහ තේරුම් ගන්නවා. සංකතයි පටිච්චසමුප්පන්නයි. දැන් පටිච්චසමුප්පන්නව හටගත්තේ මොකද්ද? ක්ෂය ධර්මය. දැන් ක්ෂය වෙනවා කිය මොකද්ද? ඔන්න ඔය අන්‍යතාවයටපත් වෙනවා. එහෙම නැත්නම් පෙළෙන බවටපත් වෙනවා. ඒකයි ක්ෂය වෙනවා කියන්නේ. අපේ මානසිකත්වයේ මහා වදයක් වෙනවා. ක්ෂය වුණා. මොකද්ද ක්ෂය වෙලා ගියේ? ಗುಣධර්ම ලබා ගන්න හේතුකාරක නොවන්නා වූ ආකාරයෙන් කුණු ගෑවුණා. කාට ගැන්නුණා? නරක වුණ දෙයක් වුණා. අන්න ඒ වගේ දෙයක් වුණේ. වය ධර්මයි. ඒක කවදාවත් අපිට පවතින ධර්මයක් නෙමෙයි. කොච්චර මේ විඥාන හටගත්තා. ඒකෙන් අපි විනාශයක් ඇති කරන දෙයක් එනවා මිසක් වෙන හරියක් ඇත්තේ නැහැ. වය ධර්ම ක්‍රම දෙකක්. එකක් තමයි ඒ ධර්මයේ වෙනසිලා යනවා. මේක වය ධර්ම ක්‍රමය. අනිත් තමයි අපේ ජීවිත தත්ත්වයේ අපේ යහපත විනාශ කරනවා. යමක් නිසා අපේ නිවන මඟ විනාශ කරනවා නම් යහමඟ විනාශ කරනවා නම් ඒකත් එක පැත්තකින් වය ධර්ම. ඒකත් තෝරා ගන්න ඕනේ. යම් වෙනසෙන දෙයක් නිෂ්පාදනය වුණා නම් ඒකත් වය ධර්ම. ඔය වය ධර්ම ක්‍රම දෙකක් තියෙනවා තෝරා ගන්න ඕනේ.
දැන් මෙතන වය ධර්ම වෙන්නේ මොකද්ද? ඔය හටගත්ත ස්කන්ධය නාම ගොත්තන් අජීරති කිව් එකට වැටෙනවා. එකක්. අනික් කාරණේ ස්කන්ධයක් වුණත් මොහොතක් කාණි බිඳි බිඳි යනවා. හැදෙන එක අතීතයට යනවා. අපි අලි අලි ගොඩ නගනවා. ගොඩ නගලා ගාමී ආස්වාද විඳින්නේ. අනික ඔය හදාගත්ත කර්ම විඥානය ගොඩ නැගුවොත් ඒ කර්ම විඥානය අපි පහතට හෙලනවා. අපේ මනස පහත් කර දමනවා. අපිට විනාශයක් ඇති කරවනවා. අන්නේ විනාශයක් ඇති කරනාට තේනොත් ඒක වාය ධර්ම වෙනවා. එහෙනම් මොකද්ද මේ ඇහෙන් රූපයක් බලන්න ගියහම අපිට හම්බ වෙන වස්තුවක් තිබුණාද? වටිනා දේ මොකද්ද? ආස්වාදී නැමැති මායාවට මුලා වෙලා අවිද්‍යාවේ නිගමනයේ මුලා වෙලා. ඒ ලක්ෂණ කියන එක බලන්න ගිහින් යලි යලි බල ඔය කියන්නා වූ ආහාරي ලබා දුන්නාම ඇහෙන් ඔය හටගන්න කර්ම විඥානේ නැත්නම් ඔය හටගන්න කර්ම භවයේ හටගන්න ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරකින් ගොඩනැගිලා තියෙනවා. ඒ කාමයන්ට ගෝචර වෙන දර්ශන කාමයට ගෝචර වෙන ඔය කාම විඥානේ බීජය. දැන් සංකතයක් බව දන්නවා. නිකන් හැදුන්නේ අපේ මුලාව නිසා මුලාවෙන් කරපු වැඩක් නිසා මුලාවෙන් බලන්න ගිය නිසා හදාගත්ත සංකතයක්. ඒක පරිච්ඡාවපන්නවයි හටගත්තේ. දැන් එකක් දන්නවා. ඒ වගේම මේ ක්ෂය ධර්මයක් පෙළෙනවා. එතන පටන් ගෙන අපිව පෙළෙනවා. ඒ වගේම අපි විනාශයේ රැඳ දමනවා. අපිට කවදාවත් නිවන් දකින්න ඉඩ දෙන්නේ නැහැ. යහමගට යන්න ඉඩ දෙන්නේ නැහැ. කාමයන්ට ඇද දමලා, කාම ඡන්දයේ ඇද දමලා, හිත අන්ධ කරලා, වැරදි ආකල්පයන්ට හිත මෙහෙයවලා, ඕන අයුක්තියක් අසාධාරණයක් කරන විදිහට හිත පොළඹවලා, දස අකුසලයට ඇදලා දමන විදිහට වැඩ කටයුතු කරලා, අපිට සතර අපාගත වීමට හේතු වෙන්නා වූ විනාශයක් හදා දෙනවා මිසක් ඔය විඥානයේ කවදාවත් හොදක් කරන්නේ නැහැ කියලා යථාර්ථය දකින්න ඕන. මෙන්න මෙහෙම දැක්කහම දැන් අපි වචන හතරක් ගත්තා. මොකද්ද? සංකතයි, පටිච්චසමුප්පන්නයි, ඡය ධර්මයි, වය ධර්මයි. දැන් මේ වචන හතර හොඳට තෝරා ගන්න ඕනේ. සංකතයි, පටිච්චසමුප්පන්නයි, ඡය ධර්මයි, වය ධර්මයි. මොකද්ද මේ උනේ? සංකත උනේ, පටිච්චසමුප්පන්න, ඡය ධර්ම, වය ධර්ම. අර කර්ම විඥානයේවත් කර්ම භවයේ පිහිටපු දර්ශන කාමයේ මුල් කරගත්ත දර්ශන කාමයේ ස්වභාවය ඇති හටගත්ත කර්ම බීජේ. ඔන්නේ බීජේ මහා භයානකයි. ඕක තමයි අපිට භයානක විනාශය ඇති කරන්නේ. කවදා හරි ඕක මත් වේලා ඔය පස්සේ ගියොත් මරණාසන්න මොහතක හෝ ඕක අරමුණු චුත වෙන මොහතක අරමුණු වුණොත් සතර පහ උප්පත්තියට හේතු වෙනවා. ඒ තරම් භයානකයි. කවදාවත් සුගතියකට නම් හේතු වෙන්නේ නැහැ. ඒ තරම් භයානක දෙයක්. දර්ශන කාමී. ඒ හොඳින් තෝරා ගන්න ඕනේ මේකේ තියෙන භයානකත්වය. මෙන්න මෙහෙම කල්පියා තෝරා ගන්න ඉන්න ඕනේ. ඒ වගේම අනික තමයි අයිට විරුද්ධ දෙයක් එනකොට යම් තරමක් කාමයට ඇලුම් කරනවාද ඒ පසුපස හඹා යන්න අපි නොයේක ආකාරයෙන් උත්සාහ කරනකොට ඒකට විරුද්ධ බාධකයක් ආවොත් එහෙම අපි ඊට විරුද්ධව ගැටෙන්න පටන් ගන්නවා. ගැටෙනකොටත් මොකද සිද්ධ වෙන්නේ? දූෂ්‍ය වන්නාව මානසිකත්වය නිසා දූෂ්‍ය හිතවිලි ක්‍රියා වදන් ඔක්කොම ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ හේතුවෙන් හට ගන්නවා ද්වේෂ සහගත විඥානයක් අර කර්ම භවයේ. එකක් රාග විඥානය අනික ද්වේෂ විඥානය. අන්න හට ගන්න හැටි. රාග විඥාන බීජයක් හටගත්තා නම් කාම බීජයක් හටගත්තා. ද්වේෂ සහගත වන්නා වූ බීජයක් හටගත්තා. දුම්නස් බීජයක්. දැන් මේ දෙකම බෙදා හරින්න ඕනේ. එහෙනම් සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ ඉන්ද්‍රිය භාවනාවේ. ඉන්ද්‍රිය භාවනාව කරනකොට ඔන්න ඔය කියනවා ඇලෙන ගැටෙන හිත් එකව බෙදිලා යනවා. මොකක් නිසාද? ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා මේක සිද්ධාන්තයක්. පටිච්චසමුප්පාද සිද්ධාන්තය වගේම පටිච්චසමුප්පාද ක්‍රියාවලියෙන් හටගන්න දේ නිරෝධ කරන සිද්ධාන්තයක් තියෙනවා. පටිච්චසමුප්පාද නිරෝධ සිද්ධාන්තය. සංඛාර පත්‍ය විඥාන පටිච්චසමුප්පාද සිද්ධාන්තය. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන්නේ පටිච්චසමුප්පාද නිරෝධ සිද්ධාන්තය. ඕක කවදාවත් කොයි කාලෙකවත් වෙනස් වෙන්නේ නැහැ. ඔය සිද්ධාන්තය එහෙමමයි. ලෝතර බුදුරයන් වහන්සේ නම ලෝකේ පහළ වුණත් නැතත් කවුරු මොන ආගමක කිව්වත් නැතත් ආගම පිළිගන්නවා කිව්වත් නොපිළිගන්නවා කිව්වත් ඒ සිද්ධාන්ත වෙනස් වෙන්නේ නැහැ. ඔය කාටවත් එකයි. ඔය ක්‍රමෙමයි වෙන්නේ. ඉතින් තේරුම් ගන්න ඕනේ මේක විද්‍යාවක්. මේක ආගමක් නෙවෙයි. යථා දර්ශනය, යථා තත්ත්වය. ඒ කියන්නේ. එන බුදුරජාණන් වහන්සේ යථාර්ථයේ පෙන්වා දුන්න උත්තමයන් වහන්සේ නමක් නිසා මහා විද්‍යාඥයෙක් කිව්වෙත් ඒකයි. ඒතර මොකද්ද මේ පෙන්වා දුන්නේ? ඇහෙන් රූපයක් දැක්කහම ඇති වෙනා වූ ආකාරයයි පෙන්නේ.
මෙන්න මේක දිගින් දිගට පවත්වාගෙන ගියොත් අපිට මොකද වෙන්නේ? මේ කර්ම විඥානි පිහිටලා ඒක පෝෂණය වෙනවා. යලි යලි බලන්න පෝෂණය වෙන්න ඔය කියන්නා වූ මහා භයානකත්වයම වැඩි කරනවා. කවදාවත් අපිට නිවන් මාර්ග පාදා ගන්න බෑ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. මනස හැමදේම විසිරෝලා. ඒ පසුපස හඹා යන්න සලස්වනවා. ලෝකයේ පසුපස හඹා යන්න සලස්වපුවාම ලෝකයෙන් ඈතර වෙන්න තියා පිනක් දහමක් කරන මට්ටමට හිත හදාගන්න බැරුව යනවා. මේ එක දෙයක් වෙන්නේ. එහෙනම් ඇහින් රූපයක් බලනකොට මේ தත්ත්වය දැකලා මෙහෙම ආදීනව දකින්න ඕනේ. දැක්කට පස්සේ අපි මොකද්ද මේ බලන්නේ? කාම සාගත ඇසුරකින් නම් මේ හිත යවන්නේ. මේ කවුරුවක් කරන දෙයක් නෙමෙයි. අපේ මුලාව නිසා තේරුම් ගන්න බැරුව අවිද්‍යාවෙන් වැහිලා අපි ලෝකේ මුලාවට තැන දීලා අපි ඉතින් මුලා සාගත වැඩ පිළිවෙලක් අපිම නිර්මාණය කරපු නිසාම තමයි මේ කියන්නේ ආව දුක් ගින්න හටගන්න හේතු උනේ. බාධකේ හටගන්න හේතු උනේ. එහෙනම් ওই බාධකෙන් නිදහස් වෙනකම් අපිට මේ මාර්ගය වඩන්න බෑ. සමාධියක් හෝ විදර්ශනා සමාධියක් හෝ මේ සමත විදර්ශනා දෙකම වඩා ගන්න බැරුව යනවා. මේ දෙකම වැඩෙන්න නම් මොකද වෙන්න ඕනේ? නීවරණ සමත වෙන්න ඕන විදියට. නීවරණ සමත වෙන්න නම් ඉන්ද්‍රිය භාවනාව ඒ ක්‍රමයට පටන්ගෙන වඩන්න ඕන. එහෙනම් ඇහෙන් වැඩ ගන්න පුළුවන්. ඇහෙන් බලන් දෙපා කිව්වේ නේ. අන්ධෙක් වාගින්ද ලැබෑ. ඇහැ තියෙන්නේ ඇහෙන් ගත යුතු වැඩ කොටසක් තියෙනවා. ඇලෙන ගැටෙන වැඩ පිළිල අත්හැරලා යන්නේ පාරතොර බලා ගන්න ඕනේ. කන මොන දෙයක් ආහාරයක් හදාගෙන හොඳට බලන්න ඕනේ. ඒතකොට ඒ වගේම හැම දෙයක්ම කටයුතු කරගන්න මේ කය හොදලා පිළිසිදු කරගන්න සියලු කටයුතු කරගන්නකොට යන්නේ කනවන වටපිට බලන දේවල් තියෙනවා. අවශ්‍ය දේවල් ගොවිතැනක් පතා කරනවා නම් වාහනයක යනවා නම් ඇහැ පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා පාවිච්චි කිරීම නෙමෙයි මේ කියන්නේ. ඒවා කළ යුතු දේවල්. ඒවා ඇලෙන්න ගැටෙන්න හේතු වෙන්නේ නෙමෙයි. මේ ජීවිතය අවසාන දක්වා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උපකරණයක් විතරයි. ඒ සඳහා පාවිච්චි කිරීම ඉන්ද්‍රිය භාවනාවට බාධකයක් නෙමෙයි. බාධකේ මොකද්ද? යම්කිසි ඇලීමට ගැටීමට නැත්නම් රාගයට ද්වේෂයට හේතු වෙන විදියට ඒ සඳහා බැලීමේ ක්‍රියාවලියයි ඉන්ද්‍රිය භාවනාවෙන් සංවර කරලා අතර කරගන්න. ඉන්ද්‍රිය සංවරය කියුවා ඒකයි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගෙන ඇහැ සංවර කරගන්න හැටි දැනගන්න ඕනේ. ඉතින් ඇහැට යමක් බලනකොට ඒ බලන දේ ඇලෙන සහගත එකක් නම් ගැටීමට හේතු වෙන එකක් නම් අපි අන්නේ කාරණේ මනසේ තේරුම් අරගෙන මේක හරියක් නැති දෙයක් පස්සේ මොකද මේ ඇහැ මෙහි යවන්නේ? ඇහැ තියෙන්නේ ඕවා කරන්න නෙමෙයි. අපිට ආර්ය ධර්මයේ පූර්ණේ කරගන්න අපිට මේ ඇස් දෙකක් තියෙන්නේ. ඒ වගේ අනවශ්‍ය දේවල් කරලා කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කියන මේ නීවරණ ටික අදාගන්න ඒ පැත්තට යොමු කරන්නේ නෙමෙයි. ඇලීමේ ගැටීමේ විචිත්තභාවයට යොමු කරන්නේ නෙමෙයි. ඒක භයානක දෙයක්. ඒක හොඳට තේරුම් ගන්න. දැලි පිහියක් අපි පරිහරණය කරන්නේ අනුගේ බෙල්ල කපන්න නෙමෙයි. අපි කපා ගන්න නෙමෙයි. කෙස් රවුළු බා ගන්න. ඒ වැදගත් දෙයක් කරගන්න. ඒ වගේ අපි යම් කිසි විදිහක ඇහැ පාවිච්චි කරේ ඉත්තේ ඒ වගේ. වෙනසෙන්න පාවිච්චි කරොත් මහ විනාශයක්. ධර්මානුකූලව පැවැත්තට පාවිච්චි කරොත් යහපතක්. ඔය කාරණේ හොඳට තෝරා ගන්න ඕනේ. තෝරාගෙන මනසේ ඇහැ සංවර කරගන්න ඕනේ ඒක මේ. සංවර කරගන්නවා ගමන් මොනවත් බලන්නේ නැතුව බිම් බලාගෙන ඉන්නවා නෙමෙයි. හොඳින් තේරුම් ගන්න ඕනේ කාරණේ. බැලිය යුත්තේ බලන්න ඕනේ. මොනවද බැලිය යුත්තේ? දැන් අපි මුලින් විග්‍රහ කරලා දුන්නා. කාමීට හේතු වෙන දේවල් බලන්න නෙමෙයි. ඒ මුලාවට හේතු වෙන දේවල් බලන්න නෙමෙයි. ද්වේෂයට හේතු වෙන දේවල් පස්සේ යන්නේ ඒ සඳහා මෙහි යවන්න නෙමෙයි. ඇස් දෙකෙන් ගන්න ඕතර වැඩ තියෙනවා. මේ ජීවිතය අවසාන වෙනකම් මේ ජීවිතය පවත්වන්න. ඒ වගේම බණ පුතා බලන්න. ධර්මයක් වටහා ගන්න. ඒ වගේ දෙයකට යොමු කරන්න. මේ ඇහෙන් ප්‍රයෝජන ගන්නවා. ඒව කවදාවත් ඉන්ද්‍රිය භාවනාවට බාධා නෙමෙයි. ඒ වගේම ආහාරය ගන්න. ආහාරය සකස් කරගන්න. ගොවිතැනපතක් කරගන්න. ඒ වගේ විදසිරදාම් කරන්න. ඇස් දෙක හොඳට පැහැදිලිව ඒ සඳහා කටයුතු කරන්න මෙහි යවන්න ඕනේ. ඒවා ඉන්ද්‍රිය භාවනාවට බාධා නෙමෙයි. එකම බාධාව යම්කිසි මේ රාග සහගත දෙයක් මුල් කරගෙන ඒවා බලන්නේ ඒවට මෙහි යවන්න පටන් ගන්නවා නම් ඒක තමයි පළවෙනිම බාධකේ වෙන්නේ. ඒවා අයින් කරගන්න ඕනේ. ඒවට වහාම මනස ඉදියෙන් ඉන්න ඕනේ අන්න ඒක. මනස අපියෙන් ඉඳලා ඒවා විදිහට අයින් කරගන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒතර දකින්නවා. ඇහෙන් රූපයක් බලනකොට මේ ප්‍රියමනාප රූපයක් මේ ඉස්සයි ප්‍රියයි. මොන જાතියවද? කාම සහගතයි. කාම සංහිතයි. එතකොට දකින්නවා ඒ විදිහේ. දැකලා නම් කාමයේ කිජු වෙන්නා වූ කාමයේ ඇලීමට හේතු වෙන්නා වූ රූපයක් තමයි මේ පේන්නේ. වහාම ඉවත් කරගatiවි ඇස් දෙක.
මේක පුරුදු කරගෙන ගියාම දකින්නකොටම ඇහිපිය ගහන මොහොතකින් ඇස් දෙක සංවර කරගෙන අනිත් පැත්තට ගන්න හැකියාව ලැබෙනවා. නැවත මේ පැත්තට යොමු කරන්න. මේක අපි කිව්ව මනා 100න් ඉඳලා කරන්න ඕන දෙයක්. මේක ප්‍රගුණ කරගෙන ගියා නම් ටික කාලයක් ඔය කියනවා බාධකේ දුර වෙනවා. අන්න දුරුනහම මොකද වෙන්නේ? ආ දකින්නේ. ඇතෙන් කළ යුතු දේ අපි දැක්ගත්තා ඔය විදිහට. දැන් මේක පාලි වාක්‍යය ඉගෙන ගත්තා නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඔය අදහස දැනගන්න ඕනේ. අපි වාක්‍යයකින් නෙමෙයි ලෝකේ හැදිරෙන්නේ. පාලි වලින්වත් සිංහල වලින්වත් ඉංග්‍රීසි වලින්වත් නෙමෙයි හැදිරෙන්නේ. අපේ ඉන්ද්‍රිය හිතන කියන කරන වැඩ පිළිවෙල සංවර කර ගැනීම අපේ ක්‍රියාදාමය. ඒ ක්‍රියාදාමයේ තුලින් නිවන් අවබෝධ කරගන්න. හොඳින් තේරුම් අරගෙන නිවන් අවබෝධ කරගන්න ඕනේ ওই ටිකයි. එහෙනම් පාලි ඉගෙන ගන්න ඕනේ, සිංහල ඉගෙන ගන්න ඕනේ, භාෂා ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ කියන එකක් නැහැ. ඒවා ලෝකායත ශාස්ත්‍ර වෙන අංශයක්, නිවන් දකින්න වගේ එකක්. නිවන් දකින්න වගේ මේ ක්‍රමවේදය හොඳට තෝරා ගන්න එකයි. තෝරාගෙන ඉවෙලා තමන් ඊට අනුව හැසිරෙන්න ඕනේ. එතකොට මොකක් නිසාද මේ හැසිරෙන්නේ? මේ ධර්මයේ ඉස්සලා තේරුම් ගන්නවා. මේ ධර්මයේ තෝරාගත්තට පස්සේ මුලින් අහලා තෝරාගත්තට පස්සේ බණ අහලා මේක තේරෙනවා. ඒතකොට ඉන්ද්‍රිය සංවර කරගැනීමේ ක්‍රමයේ දන්නවා. ඒක වටිනාකම දන්නවා. මෙන්න මෙහෙම දැනගෙන කරගෙන යනකොට කරගන්න හැකියාව ලැබෙනවා. මොකද යමක් කරන්නේ ඇයි කියන ප්‍රශ්නයක් ආපුහා ඒ ප්‍රශ්නෙට උත්තරයක් එන්න ඕන හරියට. ධර්මානුකූලව, විද්‍යානුකූලව ගැළපෙන පිළිතුරක් එන්න ඕන. එහෙනම් ඒ වැඩේ කරන්න අතර සඳහරි බෑ. කරන්න හෝ යමක් නතර කරන්න හෝ යමක් කරන්න හෝ හේතුව දකින්න ඕන. ඒක වටිනාකම දකින්න ඕන. අවශ්‍යතාවය දකින්න ඕන. ඒක තමයි කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ විදිහට ඉන්ද්‍රිය භාවනාවෙන් සංවර කරගන්න වටිනාකම දැක්කහම අපිට පුළුවන්කම ලැබෙනවා ඒකේ වටිනාකම දැකලා ඒ සංවරත්වය ආරම්භ කරන්න. දැන් මේ ටික තේරුම් ගත්තා නම් දැන් මේ ටික අහුණා නම් සෝතාවදානී තිබුණා නම් සම්පජානනා පඤ්ඤා කියන මේක මනසේ දකින්නා වූ නුවණ ප්‍රඥාව පහළ වෙනවා. අන්න ඒක නිකන් සුතමේ ඥානෙ. සුතමේ ඥානෙ පහළ වුණා නම් සුතමේ පඤ්ඤා කියලත් මේකට කියනවා. චින්තාමේ පඤ්ඤා ගන්නේ කොහොමද? දැන් එක ඉන්ද්‍රියක් ගැන කිව්වහම ඔය ක්‍රමයටම යම් කෙනෙකුට තේරෙන්න පටන් ගත්තා නම් කන ගැනත් මම දැන් නොකියුවට මට තේරෙනවා. නාසයෙන් එන මේ අරමුණත් මට දැන් තේරුම් ගන්න පුළුවන් ওই ක්‍රම කතාවල්. දිවට දැනෙන දේ, කයට දැනෙන දේත් මට ඒ රටාවේ තෝරා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම කිය තමන්ට තේරෙනවා නම් එකක් කියපුවාම මේ අනුසාරින් අනික් ඉන්ද්‍රියන් ගැන. අන්න චින්තාමේ පඤ්ඤාව යට තියෙනවා. හැකියාව ලැබෙනවා. දැන් යාර තියෙන්නේ මොකද්ද? භාවනාමය පඤ්ඤාවට අනුකූලව හසුරවන එක විතරයි. හසුරවනකොට මාර්ගය වැඩෙනවා. දැන් ඔබ තෝරා ගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා හිතලා බලන්න ඇහැ ගැන කිව්ව විදිහට දැන් කන ගැනත් මට හිතා ගන්න පුළුවන්ද? බැයිද? තමන් හිතන්න. හිතලා බලන්න දැන් මේ විදිහට එනකොට මම තවත් එක ඉන්ද්‍රියක් ගැන කියන්නම්. ඒතකොට හිතුවා හරිද? ගැරවිලා තියනවාද කියලා ඒතකොට පෙනේ. කන්ට විවිධ ශබ්ද එනවා. ඉෂ්ඨ ප්‍රිය අරමුණු එනවා. අනිත්‍ය අප්‍රිය අරමුණුත් එනවා. මධ්‍යස්ථ ඒවාත් එනවා. එතකොට ඉෂ්ඨ ප්‍රිය අරමුණ කනට ආපුවාම මොකද වෙන්නේ? ඒ ශබ්දයේ හිත ඇලෙනවා. ආසාවක් ඇති වෙනවා. කාම සහගත අදහසක් නම් ආවේ. ඒ ශබ්දේ ඒ මිහිරියාවට හිත දීලා ඒක අහලා නැවතයක් ආස්වාද විඳින්න හිතෙනවා. යලි යලි අහන්න හිතෙනවා. මේක ක්‍රමයක්. අන්න එහෙම අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ආවොත් මොකද වෙන්නේ? අපේ අදහස ඒ පැත්තට නැඹුරු වෙනවා. කාම අදහස් ගන්න ශබ්දේ මෙහෙයවෙනවා. මෙහෙයවුනොත් අපි ඒ පැත්තට නැඹුරු වෙනවා. නැඹුරුනොත් මොකද වෙන්නේ අපිට? අපේ හිතවිලි හට ගන්නවා කාම සහගත සංකල්පනා මුල් වෙලා. කාම සෝත විඥානයේ මුල් කරගත්ත. කාම සහගත හිතක් හට ගන්නවා අර විදිහටම කර්ම භාවය. ඒ හිත හටගත්තාම කාම බීජයක් වෙනවා ශබ්දේ මුල් කරගෙන. ශබ්දේ අරමුණු කරගෙන හටගත්ත කාම හිතක් හට ගන්නවා කර්ම භවයේ කර්ම විඥානයක් වශයෙන්. ඒතර මොකද වෙන්නේ? ඒ විඥානේ අර වගේම අදහස් දෙන්න පටන් ගන්නවා යලි යලි එහෙම ශබ්ද අහන්න. ඒ මිහිර යලි යලි ආස්වාද විදපන් කියලා අදහස් දෙන්න පටන් ගන්නවා. ඒ පස්වල මනස හඹා යනවා. කය මෙහියවන්න වෙනවා. අන්න ඒතර මොකද වෙන්නේ? අපි වඳ ශබ්ද ගැන ආස්වාද වශයෙන් හිතනවා. ඒ වගේම වර්ණාත්මකව කියනවා. ඒවට යොමු වෙලා නැඹුරු වෙනවා. මෙන්න මේ ක්‍රමයට අපි පුරුදු වුණොත් එහෙම මොකද වෙන්නේ? හිතන කියන වැඩ පිළිවෙල නිසා අපිට සංඛාර ගොඩනැගීමක් වෙනවා.
ශබ්දේ මුල් කරගත්ත ආස්වාදයේ සංකාරය ගොඩනගනවා. ඒ සංකාරපත්තියෙන් විඥානයක් හට ගන්නවා ඔය කියන කර්ම භවයේ. අන්න ඒක තමයි ශබ්දේ මුල් කරගත්ත කාම බීජය. මෙන්න මේ බීජය හටගත්තාට පස්සේ යලි යලි ඇසුරු කරන්න ඒ බීජයට වැඩිෙන්න ආහාර වෙනවා. ආහාර නැත්නම් අර කියන්නා වූ කාම විඥානය, ශබ්ද කාම විඥානය අර කර්ම භවයේ වැඩෙනවා. වැඩිෙන්න මොකද කරන්නේ? මෝරණ විඥානයේ නැවත ආපහු අපිට මහ බල කිරීමක් ඇති කරනවා. ඒ වගේ ශබ්ද අහන්න. ඒ පැත්තෙන් නැඹුරු කරනවා. අදහස් දෙනවා. අපි කියන යටි හිතේ පිටලා අදහස් දෙන්න පටන් ගත්තා කියලා. ඔන්නේ අදහස ආයි පාලනය කරගන්න හරි අමාරු වෙනවා. ඒ ශබ්දේ පසුපස හඹා යනවා. යලි ඒවා හිතන කියන කරන ඒ මුල් කරගත්ත කටයුත්තට බහිනවා. සංකාල්පත්තේ විඥානයේ ලැබිලා නැවත බලවත් වෙනවා. මේ විඥානීය බලවත් වුණාමත් අර ක්‍රමයේ තමයි. මොකද්ද? ඉස්සෙල්ලා නොතිබිච්ච දැනෙන හිත තිබුණා. ආරම්මන විඥාන ලක්ෂණ චිත්තං කියන චිත්ත ස්වභාවයේ තිබුණා. අරමුණක් එනකොට විවිධ අරමුණු දැනගන්න ලක්ෂණයක් තිබුණා. ඒ ලක්ෂණේ තිබුණාට ඒක තිබුණේ නැහැ ශබ්දකාමයේ සහිත හිතක් එතන තිබුණේ නැහැ. අන්න ආගන්තුක කෙලෙසයකින් හටගත් එකක්. අන්නේ ආගන්තුක කෙලෙසිත තමයි අපේ විඥාන කිව්වේ. ඒ හිතේ හටගත් චිත්තවල විඥාන හටගත්ත හැටි. පැල්ලමක් හටගත්තා. කෙලෙස් පැල්ලම. ඒක තමයි විඥානය. ශබ්ද විඥානයත් ඒ වගේ. ශබ්දේ නෙමෙයි මේ කියන්නේ. ශබ්ද කාම විඥානය. ඔනේ ශබ්ද කාමයේ මුල් කරගත්ත විඥානයක් හටගත්තා නම් අන්න ඒක කාම හිතක් වෙනවා. කාම විඥානයක් වෙනවා. ඔය කාම විඥානයේ ඉස්සෙල්ලා තිබුණේ නැහැ. අපි ඉතින් අපේ මුලාවෙන් අවිද්‍යාව නිසා අපි ඒක තරම දන්නේ නැතුව වැඩක් නැති කාම අදහස් පස්සේ ගිහිල්ලා ඒ අදහස් වලින් ඒවා සවන් දීලා ඒවා ගොනු කරලා ඒ තුලින් ගොඩනගාගත්ත අපිම ගොඩනගපු එකක් නිසා මේක සකස් කරගත්ත එකක්. එන මේ කාම විඥානයේ සංකතයක්. එතකොට හදාගන්නේ එහෙමයි. මේක නිකන් හැදුන්නේ නැහැ පටිච්ච සමුප්පන්නව හැදුනේ. එහෙනම් හදාගත්තේ මොකද්ද? පෙරේන එකක් හදාගත්තා විතර හොඳ එකක් හදාගෙන නැහැ. එහෙනම් අන්නිතාවයට පත් කරන එකක් හදාගත්තා. අපි පෙරෙන්න කැමති නැහැ නමුත් පෙරෙනවා. පෙරෙන්න හේතු වෙන එකක් හදාගත්තා නම් ඕකට කියනවා අනිත්‍ය. පෙරෙන අර්ථයෙන් අනිත්‍ය කිව්වේ. එතන අනිත්‍යයක් හදාගත්තා. අනිත්‍යයි සංකතයි. දැන් මොකද්ද වෙන්නේ? ඒ තමයි සේ ධර්ම කිව්වේ අනිත්‍ය ධර්මයක් උඩ හැදුන හැටි. සංකතයක් හැදුනා. ඒ වගේම පරිත්‍ථසමුප්පන්නයි. ඒක සේ ධර්මයක්. ඒ වගේම විනාශය කරා ගෙනියනවා. මොකද්ද විනාශයේ දියාකාරයක්. එකක් තමයි හදාපු එක බිඳිලා යනවා. හැබැයි හැදුවේ නරක එකක් නම් බිඳිලා කියන කමක් නැහැ වැඩි හොඳ. හැබැයි බිඳිලා යන්නේ තව එකක් නිපදවලා දීලා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන. මොහොතක් ගන්න ඒවා හදපු සංකත බිනි ගියාට ආහාරය දෙන තාක්කල් ඔක නතර කරන්නේ. ආහාරයෙන් පෝෂණය වෙවි නව සංකතයක් ගොඩනගනවා. ගොඩනගෙන එක ගෙවිල යනවා. ආහාර දෙන තාක්කල් සංකතයක් වශයෙන් ගොඩනගලා මේ විඥාන පරපුරක් එක දිගට ගේනවා. අතීත විඥාන මෙහාට ආවා නෙමෙයි. හේතුයේ ඵලයක් වශයෙන් හටගත්ත විඥානය එතන විදිලා යනවා මොහොතකින්. හැබැයි අපි හේතු නවත්ත නැතුව දෙන නිසා ඒ අනුකූල විඥාන පරපුරක් හැදි ඉදිරියට එනවා. අපිට පේන්නේ එකම විඥානයක් එනවා වගේ. එකම විඥානයක් එනවා නෙවෙයි මේ තියෙන්නේ පවතිනවා නෙවෙයි. ඔය හේතුඵල ක්‍රියාවලියක් වශයෙන් හටගෙන ඔය විදිහට ගොඩනැගි සකස් වෙවි තියෙනවා. මෙන්න මේ සකස් වෙන එක තමයි කවදා හරි ඔය විදිහට අරමුණු දීලා අදහසින් නැවත සකස් කළොත් මරණාසන්න මොහොතක සතර පාගතෙන උප්පත්තියකටයි හේතු වෙන්නේ. කවදාවත් කාම හිතක් එහෙම පහළ වුණොත් ඒ විදිහට ඔකින් යහපත් උප්පත්තියක් වෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන අන්ධභාවයක් ඇති කරලා කාමච්ඡන්දයක් ඇති කරලා කාමච්ඡන්දය නිසා ඉපදුනොත් සතර පා උප්පත්තියට හේතු වෙනවා. ඒ තරම් භයානකයි. මෙලොවත් කරදර ඇති කරලා පෙළලා පරලොවත් සතර පා උප්පත්තියට දාන කාම විඥානයක් නම් පහළ කලේ ඒ જાතිය භයානකත්වයේ දැකලා ඒවෙන් සංවර කරන්න ඕනේ. එහෙනම් සංවර කරන්නේ මොකද්ද? කනින් ඇසිය යුත්තක් තියෙනවා. අහන්න අවශ්‍ය දේවල් වලට කන පාවිච්චි කරනවා. කාම සහගත කාමෝපසංහිත යම් කිසි අදහස් ගන්න. ඒ වගේ වැඩක් නැති ඒවාට කන පාවිච්චි කරන සම්පූර්ණ වහාම නතර කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒවට සවන් දෙන්නේ නැහැ. ඒවා වේගයලා යනවා. ඒවා ඇසුරු කරගෙන ඉන්නෙත් නැහැ. ඒවා කහක් වෙනවා. ආග තමන්ට අවශ්‍ය දෙයක් ගන්න. තමන්ට ඕන දෙයක් ප්‍රගුණ කරගෙන ගියහම අනුන් කොච්චර වෙලා කියෙව්වත් කාමයන් ගැන
අපිට එක වචනයක්වත් ඇහෙන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමක් එනවා. අවධානයෙන් තියෙනකොට තමයි ඒවට අපිට වදයක් වෙලා තියෙන්නේ. අපි හොඳට ප්‍රගුණ කරගත්තොත් කවුරු මොනවා කතා කරගෙන ඉතියත් අපිට ඒක ඇහෙන්නේ නැතුව හිටිය හැකියි. අහන්න නැතුව ඉන්නත් පුළුවන්, අපේ පාඩුවේ ඉන්නත් පුළුවන්. ඒක හා සම්බන්ධයි. මේක ප්‍රගුණ වුණාමයි ලැබෙන්නේ. මෙන්න මේකට කියනවා ඉන්ද්‍රිය සංවරයේ, ඒ වගේම සෝතේන්ද්‍රිය සංවර කරන්නේ කොහොමද? චක්කු ඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය සංවර කරන ක්‍රමයට ඔය විදිහට බලා ගන්න ඕනේ. දැන් සකස් වෙන ආකාරය. දැන් ඇහැ බැලුවහම මොකක්ද? දැන් ඔන්නෝම සකස් කරගත්ත වැඩ පිළිලක් නිසාම අපි යම් කිසි විදියක කාම ඡන්දයෙන් සකස් වුණොත් එහෙම සතර පාවුපත්තියට යනවා. යම් කිසි කාම රාගයට හේතුකාරක වන්නා වූ දේ සකස් කරලා තිබුණොත් අපි යෝග යථාර්ථයෙන් අවිද්‍යාව විදහැරලා තිබුණේ නැත්නම් අනුසය පවතිනවා. රාග අනුසය, රූප රාග අනුසය, සත්ත්ව රාග අනුසය පවතිනවා. ඒ වගේම දැන් ගන්ධ රස ස්පර්ශ ගැන දැන් ඔය ඔක්කොම විග්‍රහ කරන්න ඕනේ නැහැ. දැන් තේරුම් ගන්න ඕනේ. චින්තාමය පඤ්ඤාවෙන් වැටහෙන දැන් දෙකක් විග්‍රහ කරලා දුන්නේ එහෙමයි. ওই විදිහට අනික්වත් වටහා ගන්න ඕනේ. ඒතර ගන්ධ රස ස්පර්ශ ආදී ওই විදිහට අපි ගත්තාම කාම රාග ඉදිරියට එහෙම. පිනක් දහමක් කර ගැනීමට කාම ඡන්දයයි මේ විරුද්ධ වෙන්නේ. කාම ඡන්දේ වද දෙන්නේ. ඒතර අපි යහපත කරන වෙලාවේදී අර රාගයේ අනුසේ වශයෙන් පවතිනවා මතු වෙන්නේ නැතුව. හැබැයි අනුසේ වශයෙන් පැවතුනොත් මොකද වෙන්නේ? කවදාවත් මතු භවයේ උත්පත්තිය ඇති කරන්න අනුසේ හේතු වෙනවා. ඒ කියන්නේ අපි යහපත් හිතවිල්ලක් ගත්තොත් යහපත් හිතවිල්ලක් නිසා හේතු වෙන සුගතියට හේතු වෙන්නා වූ යහපත් කුසල හිතවිල්ලක් නිසා උපදුනා. අනුසේ තිබිච්ච නිසා රූප රාග අනුසේ, ශබ්ද රාග අනුසේ, ගන්ධ රාග අනුසේ, රස රාග අනුසේ, පොට්ටබ්බ රාග අනුසේ තිබුණා. ඒ අනුසේ මුල් කරගෙන මේ ඉන්ද්‍රිය පහළ වෙන්න හේතු වෙනවා ඊළඟ භවයේ. ඒක ඇසෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනෙන් බේරෙන්න බෑ. අනුසේ තියෙන තාක්කල්. අන්න අනුසේ තිබුණාම මොකද වෙන්නේ? අන්න ඒකේ ඇස පහළ වෙනවා. ඇස කියලා පහළුනේ මොකද්ද? ඒ සංකතය. සකස් වෙච්ච දෙයක්. සකස් වුණේ යමක් පහළ වුණා නම් පහළ වුණේ හොදක් කරන්න නෙමෙයි. අනුසේ වුණා තිබිලා තියෙන කෙලෙස් අනුසය. රාග අනුසය. රාග අනුසය නිසා පහළ කරන්නේ පෙළෙන එකක් නිසා වෙන එකක් නෙමෙයි. දැන් පෙළෙන්න හේතු වෙන ඇහක්, කනක්, දිවක්, නාසය, ශරීරයක්, මනක් නැවත ගොඩ නැගුවොත් අන්නේ අනිත්‍ය වූ ඇසක්, කනක්, දිවක්, නාසය, ශරීරයක්, මනක් ගොඩ නැගුවා. සංකතයි පරිච්ඡේසමුප්පන්නයි. දැන් පරිච්ඡේසමුප්පන්නව තමයි භවපත්‍ය ජාති කියලා මේක ගොඩ නැගෙන්නේ. කර්ම භවයෙන් උප්පත්ති භවය හදනවා. උප්පත්ති භවයෙන් උප්පත්ති ජාතියේදී නැවතත් ඇසක්, කනක්, දිවක්, නාසය, ශරීරයක්, මනක් ගොඩ නැගලා දෙනවා. අන්න උප්පත්ති භවයෙන් හැදුවා පරිච්ඡේසමුප්පන්නව ඒකයි. දැන් හැදුවේ මොකද්ද? ඡේ ධර්මය. ඒ කියන්නේ පෙළෙන එකක්ම හදලා දුන්නා මිසක් වෙන එකක් අපිට හදලා දෙන්නේ අනන්ත සංසාරේ අපිට හැදුවේ පෙළෙන එකක්. අනිත් එකක්. ඉවේ එකයි. වය ධර්මය. වෙනසෙන එකක් හදලා දුන්නා. මොහොතක්වත් එක ආකාර දින හොඳ එකක් හැදුවේ නැහැ. වෙනසෙන එකක්ම හැදුවේ එක වෙනසෙනවා. වෙනසෙන්නේ මොකක් කියලාද? නිවන් පැත්තත් යහපත් පැත්තත් වනසලා දාපු එක තමයි මතු වෙලා ඉන්නේ. ඒක අපිට කවදාවත් මේ ඇහැ රූපේ චක්කු විඥානේ කියන ඒවා චක්කු සම්පස්සේ වේදනා කියන මේ ආදි වශයෙන් ගත්තා. මේ සියල්ලම ගැනීමනේ මොකද්ද? ඔන්න ඔය කියන සංකතයි පරිත්‍යාගපන්නයි ඡේ ධර්මයි වය ධර්මයි. කිසිම හරයක් දෙයක් ඔය ඇතුළු කරන්නේ නැහැ. මෙන්න මේක යලි යලි තී කරලා පුරුදු වෙන්න ඕනේ. ඇස කන නාසය දිව කය මන කියන මේ ඉන්ද්‍රියන් ගැන බලන්න. එකින් එක බලලා හුරු කරගන්න. ඒ හුරු කරගත්තාම ක්‍රමක්‍රමයෙන් ඔය ටිකේ පිළිදෙල යනවා. විදිලා ගියාට පස්සේ ඔය කියනව සංවරතාවයේ ඇති වෙන්න පටන් ගන්නවා. සංකල්පිත රාගයක් ඇද්ද? අන්නේ සංකල්පිත රාගය කියන එක තමයි අපි කැමැත්තක් හදා ගන්නවා කියන්නේ. යමකට කැමැත්තක් ගොඩනගා ගත්තොත් බලාපොරොත්තු වෙනවා මතු. අන්න ඒකයි අලුත් නැති කර ගන්න ඕනේ. කැමැත්තක් ගොඩ නැගිනවාද කියන්නේ නිතර හිතලා බලන්න ඕනේ. රූප බලන්න කැමැත්තක්, ශබ්ද අහන්න කැමැත්තක්, ආග්‍රහණය කරන්න කැමැත්තක්, රස බලන්න කැමැත්තක්, පහස ලබන්න කැමැත්තක්, ඒ වගේම හිතන්න කැමැත්තක්. ඔය කැමැත්තක් කියන එක තියෙනවා නම් සංකල්පිත රාගයක් ගොඩ නැගිලා ඔන්න ඔය තත්ත්වෙටපත් වෙනවා. අන්නේ කැමැත්ත තමයි දුරු කර ගන්න ඕනේ. කැමැත්ත දුරු කරගත්තොත් සංවරතාවය හට ගන්නවා. එතකොට අපිට පුළුවන් වෙනවා කාමච්ඡන්දිය දුරු කළා, ව්‍යාපාදිය දුරු කරගත්තාම තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒවා ක්‍රමානුකූලව දුරු වෙලා යනවා. මෙහෙම දුරු කරගත්තාම ඉන්ද්‍රිය භාවනාව තුළින් සංවරත්වයේ උදා කර ගන්න ඕනේ. උදා කරගත්තාම මේ මාර්ගය වඩන්න පුළුවන්. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ නැතුව නම් මොනම විදියකින්වත් පුළුවන් කමක් නැහැ සමත විදර්ශනා භාවනා ප්‍රගුණ කරගන්න. ඉතින් අත්‍යවශ්‍යම ටික කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය කිව්ව ආකාරයෙන් තේරුම අරගන්න.